Right. Good evening, පුතාලා හැමෝටම. Good evening, sir. Good evening, sir. Good evening, sir. You are most welcome to our TUT class. Today we are going to discuss the TUT. පුතේ අද දවස් තුල අපි සාකච්ඡා කරන්නේ අපේ 10 වසරේ ඉංග්‍රීසි පන්තියේ TUT එක. මම කියලා තිනවා අනිවාර්යයෙන්ම TUT class එකට සම්බන්ධ වෙන්න කියලා. මොකද ඒකට වෙනම class fees එකක් ඇත්තටම ගන්නෙත් නැහැ. හරි. TUT class එකට සම්බන්ධ වීම තුලින් ආගේ term test එකේ marks ටික වැඩි කරගන්න පුළුවන්. හරි. මොකද TUT එක තුල සම්පූර්ණයෙන්ම අපි තියෙන්නේ ප්‍රශ්න පමණයි. හරි. අපි සෙනසුරාදා දවසට writing part එක මේ දවස්වල සාකච්ඡා කරනවා. ඉරිදා දවසට grammar part එක සාකච්ඡා කරනවා. ඒ වගේම මේ දේවල් exam එකේදී කොහොම එනවද කියලා අපි TUT එක තුල විවිධ වර්ගයේ ප්‍රශ්න අරගෙන සාකච්ඡා කරනවා. right. පුතාලා එහෙනම් වැඩ ටික ආරම්භ කරමු. So today I am going to discuss with you the TUT which I have given to you in the month of July. ජූලි මාසේ දීලා තියෙන මෙන්න මේ නිබන්ධනය ගන්න TUT එක හැමෝම take the TUT. And as I remember, finally I discussed with you test 6 in the TUT, page number 6. පිටු අංක 6 test 6 එක තමයි අවසානට සාකච්ඡා කරා වගේ මතකයක් තියෙන්නේ. Am I correct? මං හරිද එහෙමද? Yes, sir. Okay. So today we are going to discuss test 7, test 8, test 9 likewise, right? So we can start from the test 7. අපිට ආරම්භ කරන්න පුළුවන් පටන් ගන්න පුළුවන් පුතේ වැට් ටික test 7 එකෙන්. මට මතකයි මම මේක homework කරන්න කියලා කිව්වා නේද? test 7 එක homework කරන්න කියලා කිව්වා නේද? Yes, sir. right. ඔයාටත් ඉස්කෝලේ term test එකේ මෙන්න මේ වගේ මේ paragraph එකක් දීලා හරි ප්‍රශ්න ටිකක් අහලා උත්තර ලියන්නයි කියලා කියනවා. අනිවාර්යයෙන්ම O level exam එකේදීත් වෙන O level exam එකේ ලොකු දිග paragraph එකක් එනවා. හරි කියවලා තේරුම් අරගෙන අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. right. අපි බලමු මොකද්ද මේ paragraph එකේ කියවෙන්නේ සාමාන්‍යවද මේ අහලා තියෙන ප්‍රශ්න. right. පුතාලා මට කියන්න ඔයාගේ term test එකටත් in your grade 10 term test you will be given such a question. මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඔයාටත් දෙනවා. මේ වගේ ප්‍රශ්නයක් මේ ඡේදයක් දීලා උත්තර ලියන්න වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම what should you do at first? මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මොකද්ද මුලින්ම ඔයා කරන්න ඕනේ? just tell me. තල දන්න විදිහට මට ටිකක් කියන්න. හොඳින් කියවන්න. ඔව් කියවන්න ඕනේ. ප්‍රශ්න ගන්න ඕනේ. ඔව් කලින් ප්‍රශ්නේ කියවන්න. දැන් මේ ඡේදයක් ගත්තාම ඇත්තටම මේ ඡේදයක් තුළ there are so many difficult words. අලුත් වචන අමාරු වචන තියෙන්න පුළුවන්. හරි? එතකොට ඔයා මුලින්ම මේ ඡේදය කියවන්න ගන්න එපා. ඔයාට මගක් කියවද්දි එපා වෙනවා. අම්මෝ මේක තේරුම් ගන්නත් බෑ අමාරුයිනි කියලා හිතනවා. පුතා මුලින්ම කරන්න read the questions given here. මේකේ දීලා තියෙන ප්‍රශ්න ටික ඉස්සෙල්ලා කියවන්න. read and understand the questions at first. exam එකේදී ආවොත් එහෙම මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඔයාගේ time එකත් ඔයාලට save කරගන්න පුළුවන්, කාලය ඉතිරි කරගන්න පුළුවන්. මුලින්ම ප්‍රශ්න ටික කියවලා තේරුම් ගන්න. මුදල මතක තියාගන්න. හරි? ප්‍රශ්න ටික කියවලා තේරුම් ගන්න. ඊට පස්සේ ඔයා කියවන්න පටන් ගන්න. When you read this paragraph, you come across with some answers. පුතා කියවද්දී ඊට පස්සේ ඔයාට මේක කියවගෙන යද්දි හම්බ වෙනවා අර කියවපු සමහර ප්‍රශ්න වලට උත්තර. පැන්සල අරගෙන චූරි ඉරක් ඇඳ ගන්න. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මෙතන. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙතන. අන්න ඒ විදිහට ඔයා අන්ඩර්ලයින් කරගන්න. ඔයාට ඉක්මනින් උත්තර ටික හොයාගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ වගේ පැරග්‍රාෆ් එකක් දුන්නොත් මොකද මුලින්ම කරන්නේ? අපි අමාරු වැටෙන්නේ නැහැ, කාලේ නාස්ති කරගන්නේ නැහැ. මේක මේ මුලින්ම කියවන්න අරගෙන. මුලින්ම ප්‍රශ්න ටික කියවලා තේරුම් ගත්තා. ඊට පස්සේ අපි කියවන්න ගන්න. right. එමනම් බලමු මොනවද මේකේ දීලා තියෙන ප්‍රශ්න. right. first one. මම බලාපොරොත්තු වෙන උත්තර ලියලා ඇති. red pen එක අරගෙන මාක් කරගන්න ඔයාගේ answers ටික. right. පළවෙනි එක තමයි complete the sentence කියලා දීලා තියෙනවා. වාක්‍ය සම්පූර්ණ කරන්නයි කියලා මේ කියන්නේ. A group of hippos consists of හරි hippos කණ්ඩායමක් සමන්විත වෙනවා කියන අදහසයි එතන තියෙන්නේ. වාක්‍ය ඉතුරු කොට සම්පූර්ණ කරන්න ඕනේ. කොහොමද සමන්විත වෙන්නේ කියලා බලමු මේ ඡේදය ඇති. second one දෙවෙනි question එකේ මොකද තියෙන්නේ? Where does the family group of hippos spend the day mostly? Where කියන්නේ කොහෙද? Does the family group of hippos මේ හිපෝලා කණ්ඩායම හරි කණ්ඩායම එහෙම නැත්නම් ඒ පවුලේ අය හිපෝලාගේ පවුලේ අය කොහෙද දවල් වරුවේ ගොඩක් වෙලාවට ඉන්නේ කියලා අහන්නේ. මෙතන හිපෝ කියලා කියන්නේ
කවුද? හිපොපොටේමස් කියලා සතෙක් ඉන්නවා ඔයා දන්නවනේ. මේ දීලක් තියෙන්නේ. අනේ සතා දවල් වරුවට කොහෙද ඉන්නේ? යාගේ අනිත් එයා කණ්ඩායමේ ඉන්න පවුලේ සමාජිකයෝ කියලා එහෙම නැත්නම් අපි කියනවා එයාලත් එක්ක කොහෙද ඉන්නේ කියලා යහන. පවුලේ සමාජිකයෝ කියන්නේ මේ ගෙදරක නෙමෙයි ඈ. හිපෝ කියන්නේ පුද්ගලයෙක් නමක් එහෙම නෙමෙයි. අර හිපොපොටේමස් කියලා ඔයා සතෙක් දන්නවා. එයාගේ ඒ කණ්ඩායම වශයෙන් ඉන්නව ඇත්ත එයාලා. තුන්වෙනි එකේ දෙනවා write the adverb to the given words. adverbs කියලා කියන්නේ ක්‍රියා විශේෂණ ලියන්න කියනවා පහත දීලා තියෙන වචන වලට. sink කියලා කියන්නේ ගිලෙනවා කියන්නේ. හරි? sink කියලා කියන්නේ ගෙදර කුස්සියක් තියෙනවා sink එකක්. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. පුතේ sink කියන වචනේ තේරුම ගිලෙනවා. ඒකට ක්‍රියා විශේෂණයක් දාන්න කියනවා. කොහොමද ගිලෙන්නේ කියලා මේ සත්තු වතුරේ කොහොම හරි ගිලෙන ආකාරයක් ඇති. close කියන එක දන්නවා වහනවා. right adverb එකක් ලියන්න කියලා. බලමු. හතරවෙනි question එක. When do the hippos leave their favorite daytime spot? When කියලා කියන්නේ කීයටද? Do the hippos ලා leave කියලා කියන්නේ යන්නේ their favorite daytime spot. daytime spot කියලා කියන spot කියන්නේ ස්ථානය. ගන්න නැති වචනයක් නම් ලියා ගන්න වගේ තේරුම්. spot කියලා කියන්නේ ස්ථානේ. එයාලා ප්‍රියතම වශයෙන් වැඩිපුරම කැමැත්තෙන් දවල් වරුවේ ඉන්න ස්ථානයෙන් කීයටද පිටත් වෙන්නේ කියලා. සාමාන්‍ය හිපෝස්ලා දවල් වරුවට ඉන්න තැනක් ගැන මේකේ කතා වෙනවා ඇති. මේකේ කියවෙනවා ඇති. එයාලා ඒ දවල් වරුවේ කැමැත්තෙන් ඉන්න තැනින් කීයටද ආපහු පිටත්ව යන්නේ කියලා යහන. පස්වෙනි එක how do they avoid the heat? කොහොමද ඔවුන් මගහැරගන්නේ heat? heat කියලා කියන්නේ උෂ්ණත්වය. right. අපලමු ඡේදය කියවලා. right. read this text and answer the questions. කියවන්න කියනවා ඡේදේ පිළිතුරු ලියන්න කියනවා ප්‍රශ්න වලට. right. දැන් මේක කියවද්දි සර් අමාරු වචන ටික පුතාලට කියන්නම්. පෑන අරගෙන අමාරු වචන තියනවා නම් ඔතනම උඩින් ලියා ගන්න. right. if you have difficult or new words you can write down them in the paragraph itself. මෙතනම ලියා ගන්න. වෙනම ලියන්න ගන්න අවශ්‍ය නැහැ. right. බලමු. ඔන්න පටන් ගන්නවා මේ ආකාරයෙන් hippopotamuses ඒ බහුවචනේ තියෙන්නේ hippopotamuses right. ඒ වචනේ සමහරු කියන්නේ hippopotamus කියලා. කොටේ කියලා කියන්නේ කොටේ කියලා වචනයක් නෑ. හරි. hippopote හරි. කොටයක් වගේ නිසා සමහරු කියන්නේ hippopotamus ලා ඔයා දැකලා තියෙනවද? හරි. එහෙම අහන්න. hippopote නෙමෙයි. hippopote right. hippopotamuses usually live in groups. hippopotamuses ලා සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ in groups කණ්ඩායම් ලෙස which is led ඒකේ නායකත්වය ගන්නවා කියලා. ඒ කියන්නේ lead කෙනකේ past participle ක්‍රියාපදයේ ඔය තියෙන led කියලා. නායකත්වයේ දරනවා by one large male විශාල පිරිමි සතෙක්. hippopotamus ලා සාමාන්‍යයෙන් ඉන්නේ කණ්ඩායම් වශයෙන් කියනවා. ඒකේ නායකයා කවුද? one large male. එක පිරිමි විශාල සතෙක් තමයි නායකත්වයේ දරන්නේ. the other members අනික් සමාජිකයෝ are females. අනිත් සමාජිකයෝ ඔක්කොම female hippopotamus ලා ඉන්නේ. හරි. ගෑනු කට්ටිය තමයි ඉන්නේ ගෑනු සත්තු. they are young ඔවුන්ගේ තරුණ අය and a few young adult males. සහ එතකොට ප්‍රධානම එක්කෙනා නායකයා විශාල පිරිමි සතෙක් වෙනවා. අනිත් අය කවුද? females ලා ගෑනු කට්ටිය. ඒ වගේම they are young ඔවුන්ගේ බාල අය පොඩි සත්තු and a few young adult males තරුණ සහ වැඩිහිටි පිරිමි සත්තු කීප දෙනෙකුත් ඉන්නවා. The leader of the group keeps control of his territory by fighting off rivals. මොකද ඒ කියන්නේ මේ hippopotamus ලා the leader එයාගේ නායකයා of the group කණ්ඩායමේ නායකයා keeps control පාලනය තබා ගන්නවා. නායකයාගේ අතේ තමයි පාලනය තියනවා කියලා කියන්නේ of his territory. උදේ territory කියලා කියන්නේ භූමි ප්‍රදේශය. ඒ ඉන්න ප්‍රදේශය. ආයතන hippopotamus ලා ඉන්නවා යම් කිසි ප්‍රදේශයක ඒ කණ්ඩායමක් ඉන්නවා. එයාලගේ නායකයෙක් ඉන්නවා. ඒ නායකයාගේ යටතේ තමයි කොහොම පාලනය වෙන්නේ. හරි. එයා කොහේ හරි ගියොත් අනිත් අය පිටිපස්සෙන් එනවා. හරි. ඒ වගේ එයා පාලනය කරනවලු territory කියලා කියන්නේ එයාගේ භූමි ප්‍රදේශය by fighting off rivals. by fighting off සටන් කරමින් rivals කියලා කියන්නේ ප්‍රතිවාදීන් සමග. යම් කිසි කණ්ඩායමක ඒ hippopotamus ලාගේ ලීඩර් කෙනෙක් ඉන්නවා නායකයා. එයාට යම් කිසි භූමි ප්‍රදේශයක් තියෙනවා. එයාලා ඉන්න පුරුදු වෙච්ච එක භූමි ප්‍රදේශයක් තියෙනවා එක කණ්ඩායමක්.
හරි ඒ කණ්ඩායම ඉන්නේ ග්‍රෝවින් ප්‍රදේශය තුල සහ ඒකට වෙන කෙනෙක් එන්න try කරොත් එහෙම වෙන සතෙක් වෙන්න පුළුවන් තවත් group එක හිපොපොටේමස්ලා වෙන්න පුළුවන් එන්න try කරොත් එහෙම මොකද කරනවා කියන්නේ මේ හිපොපොටේමස් එයා ෆයිට් කරනවලු අනිත් අයත් එක්ක හරි සටන් කරනවලු fighting of rivals ප්‍රතිවාදීන් එක්ක සටන් කරනවා rivals කියලා කියන පුතේ ප්‍රතිවාදීන් territory කියලා කියන භූමි ප්‍රදේශය හරි මේක නිකන් කතාවක් වගේ හරි ලස්සනයි the family group of hippos spends මේ hippos ලගේ family එකේ අය spends ගත කරනවා most of the day දවසේ ගොඩාක් වෙලාව in the water කොහෙද ගත කරනවා කියන්නේ ජලය තුලයි ගත කරනවා කියලා කියන්නේ මෙයාලා දවසේ ගොඩක් වරු දැන් ඔයාලට උත්තර හම්බෙනවා මේ ප්‍රශ්න වලට මේක අහලා තියෙනවා ඔය වගේ ප්‍රශ්න hippos rise to the surface of the calm water hippos rise hippola rise කියලා කියන්නේ මතු වෙනවා RISC rise කියලා කියන්නේ මතු වෙනවා to the surface of the calm water නිශ්චල වතුර තියෙනවනේ නිශ්චල වතුරෙන් calm water කියන්නේ නිශ්චල වතුරෙන් උඩට surface කියලා කියන්නේ උඩට මතු වෙනවා some with a great deal of snorting and hissing as they exhale with a great deal of snorting snorting කියලා කියන්නේ යාලා වතුර යට ඉඳලා එකපාරටම උඩට එනවා අර නිශ්චල වතුරෙන් උඩට ඇවිල්ලා snorting කරනවා කියලා කියන්නේ පුතේ මහා හයියෙන් නහයෙන් හුස්ම පිට කරනවා snorting කියලා කියන්නේ ගොඩාක් හයියෙන් අර වතුරත් නහය ඇතුලේ තියෙනවා ඒවත් එක්කම වතුරත් එක්කම උඩට පිට කරනවා කියලා කියන්නේ snorting and hissing කියලා කියන්නේ නිකන් එකෑ ගහන වගේ ශබ්දයක් හරි වතුර යට ඉඳන් ඉක්මනට උඩට ඇවිල්ලා මේ නහයෙන් හුස්ම පිට කරනවා හයියෙන් ඒ වගේම hissing කියලා කියන්නේ හයියෙන් කෑ ගහනවා as they exhale ප්‍රාශ්වාස කිරීම වශයෙන් ඒ කියන්නේ වතුර යටේදී මං හිතන්නේ හුස්ම ගන්නවා වතුර උඩට ඇවිල්ලා මහා හයියෙන් සද්දෙකුත් එක්ක යාලා වතුරත් එක්කම ප්‍රශ්වාස කරනවා හරි හුස්ම පිට කරනවා exhale කියලා කියන්නේ හුස්ම පිට කරනවා කියන එක ප්‍රශ්වාස කරනවා others more quietly හරි අනිත් අය quietly නිශ්ශබ්දව ඉන්නවා කියලා ඒ කියන්නේ සමහරු උඩට ඇවිල්ලා එහෙම ශබ්ද කරනවා තව නිශ්ශබ්දව ඉන්නවා at the surface මතු පිට they each take a breath of fresh air at the surface මතු පිට they each take a breath of fresh air අයලා වතුර යටින් නෙමෙයි හුස්ම ගන්නෙ මේ වතුර මතු පිටින් මේ හුස්ම ගන්නවා at the surface කියලා කියන්නේ මතු පිට they each හැම කෙනාම take a breath of fresh air පිරිසුදු වාතය ලබා ගන්නවා ඒ පිරිසුදු වාතය අරගෙනමයි යාලා වතුර යට යන්නේ අය උඩට ඇවිල්ලා ඒක exhale කරනවා ප්‍රශ්වාස කරනවා the hippos nose හිපෝලගේ නහය ears නහය වගේම කන් are on the top of its head ඔළුව උඩලු තියෙන්නේ and they protrude කියලා කියන්නේ නෙරා තියනවා කියලා කියන්නේ නෙරලා තියනවා කියන එක ඉදිරියට ඇවිල්ලා තියෙනවා ඉලිප්පිලා තියෙනවා නෙරලා තියෙනවා කියන අදහස protrude from the water වතුරෙන් while the rest of its head and its body while කියලා කියන අතරතුරේ the rest of its head ඔගේ ඔළුව and its body ශරීරය lie beneath the surface beneath කියන්නේ යටින් පහළින් the surface වතුරේ ඉද්දි ශරීරයේ කොටසක් ඒ කියන්නේ ඔළුව වගේ වතුරෙන් මතු පිටට පේන්න තියෙනවා කියන අදහස් තමයි ඔය කියන්නේ that way a hippo can breathe ඒ ආකාරයට හිපෝට හුස්ම ගන්න පුළුවන් see and hear බලන්න ඇහෙන්න අහන්න පුළුවන් කෙනෙක් when a hippo sinks hippo කෙනෙක් sinks completely under water hippo කෙනෙක් sinks කියලා කියන්නේ ගිලෙනවා completely සම්පූර්ණයෙන්ම under water වතුරේ සම්පූර්ණයෙන්ම මේකෙන් කියන්නේ වතුරේ සම්පූර්ණයෙන්ම ගිලුණාම හරි ගිලන විට hippo can breathe හුස්ම ගන්නත් පුළුවන් see බලන්නත් පුළුවන් අහන්නත් පුළුවන් hippo කෙනෙක්ට වතුරෙන් ගිලුණාම යටට බලන්නත් පුළුවන් ඇස් ඇරලා අහන්නත් පුළුවන්
ඒ වගේම තමයි හුස්ම ගන්නත් පුළුවන් කියලා කියන්නේ. Its nose එයාලගේ නාසය and ears සහ කන් automatically close. ඉබේටම වැහෙනවලු so that no water seeps in. එයාලා වතුරේ ඇට ගියපුවම එයාලට ඇස් අරින්නත් පුළුවන් ඇහෙනවා. හරි. ඒ වගේම හුස්ම ගන්න එහෙමත් පුළුවන් නේ හොඳට. ඒ වුණාට එයාලා වතුරේ ඇට ගියපුවම දැන් ඇස් අරපුවම වතුර කාන්දු වෙන්න ඉඩ තියෙනවා. කන් වලින් ඇහෙනවා කියන්නේ වතුර කන් වලට යනවා වෙන්න පුළුවන්. නමුත් මොකද සිද්ධ වෙනවා කියන්නේ? Its nose and ears එයාලගේ නහය සහ ඒ වගේම කන් automatically හරි ඉබේටම close වැහෙනවලු so that no water seeps in. වතුරේ ඇට ගියපුවම ඒවා ඉබේටම වැහෙනවලු. seeps in කියලා කියන්නේ කාන්දු වෙනවා කියන්නේ. no water seeps in කියන්නේ පුතේ වතුර කාන්දු වෙන්නේ නැහැ කියලායි කියන්නේ. right. at dusk කියලා කියන්නේ අඳුර වැටිගෙන එද්දී. at dusk කියලා කියන්නේ අඳුර වැටිගෙන එද්දී කියන්නේ. at dusk hippo leave their watery daytime spot. හවස් වෙලා ඒ කියන්නේ අඳුර වැටිගෙන එද්දී hippos leave hippola යනවා their watery daytime spot. එයාලා අර වතුරේ ගත කරපු watery daytime spot කියන්නේ වතුරේ ගත කරපු ස්ථානයෙන් රැය වෙද්දී යනවා කියලායි කියන්නේ. මේකේ ප්‍රශ්නකුත් අහලා තිබ්බා. හරි. slumber onto land. right. slumber කියලා කියන්නේ නිදා ගන්න onto land. එයාලගේ භූමි ප්‍රදේශයට land කියන ස්ථානයට. දවල් වරුවේම වතුරලු ගත කරන්නේ. දවල් වරුවේම වතුරේ ගත කරලා අඳුර වැටිගෙන එද්දී එයාලා යනවා කියනවා. එයාලගේ මේ land එකට ප්‍රදේශයට බිම නිදා ගන්න පුළුවන් ස්ථානයකට and walk as far as 5 miles from the water to graze on short grasses. නිදා ගන්න කලින් එයාලා මොකද වතුරේ ඉඳලා රැයට එයාලා යනවා කියනවා walk as far as පුළුවන් තරම් ඇවිදගෙන 5 miles සතපුම් 5ක් විතර from the water වතුරේ ඉඳලා to grass on short grasses තනකොළ තියෙන ප්‍රදේශවලට water to grass කියලා කියන්නේ from the water to grass කියලා කියන්නේ වතුරේ ඉඳලා තනකොළ තියෙන ප්‍රදේශයට grass කියලා කියන්නේ තනකොළ තියෙන ප්‍රදේශය on short grasses පොඩි තනකොළ වගේ මේ ඛණ්ඩ එයාලා වතුරේ ඉඳන් සතපුම් 5ක් විතර ඇවිදගෙන යනවලු their main food ඔවුන්ගේ ප්‍රධාන ආහාරය right ඒතර ප්‍රධාන ආහාරය තමයි මේ තනකොළ වගේ දේවල් දවල් වරුවට වතුරේ ඉන්නවා රැය වෙලා අඳුර වැටිගෙන එද්දි යනවලු සතපුම් 5ක් විතර සාමාන්‍යයෙන් දවසකට මේ තනකොළ හොයාගෙන කන්න. grazing until dawn මොකද කරනවා කියන්නේ? grazing until dawn නිදාගන්නේ නැහැ යාළුවා. grazing කියලා කියන්නේ තනකොළ කනවා until dawn කියලා කියන්නේ පාන්දර වෙනකම්. පාන්දර වෙනකම් dawn කියලා කියන්නේ පාන්දර. හරි? පාන්දර වෙනතුරු එයාලා තනකොළ කනවලු. hippo may eat up hippo කෙනෙක් බොහෝ වෙලාවට කනවා up to 150 pounds රාත්තල් 150ක් විතර. හරි පාන් නෙමෙයි හරි තනකොළ. හරි එනේ pounds වලින් තමයි එදිලා තියෙන්නේ of a grass a night. එක රැයකට 150ක් විතර කනවලු pounds of grass. තනකොළ රාත්තල් 150ක් විතර කනවලු. හරි they avoid the heat of the sun. ඔවුන් මග හරිනවලු the heat of the sun. හිරු එළියේ උෂ්ණත්වය by returning ආපහු ඇවිල්ලා to a river or lake before sunrise. ඉර පායන්න කලින් එයාලා මේ උෂ්ණත්වයේ වැටෙන එක උෂ්ණත්වයෙන් වැළකෙන්න මොකද කරන්නේ? නැවතත් පාන්දර වෙද්දී යාලා අය වතුර තියෙන river එකකට හෝ lake එකකට එනවා කියලායි කියන්නේ. හරි? එලකට දොලකට ගංගාවකට වගේ එයාලා එනවා කියලායි කියන්නේ. right. Can you understand? පුතාලට තේරෙනවද ඒක? Can you understand the paragraph? Yes, sir. right okay dusk කියලා කියන්නේ මෙතන අඳුර වැටිගෙන ඉද්දි කියන්නේ dusk කියලා කෙනෙක් අහලා තියෙනවා dusk කියලා කියන්නේ මොකක්ද කියලා අඳුර වැටිගෙන ඉද්දි right එහෙනම් පළවෙනි එකට ආන්සර් එක බලමු a group of hippos consists of hippos ලා කණ්ඩායමක් සමන්විත වෙනවලු කොහොමද සමන්විත වෙන්නේ ඈ හිපෝලගේ ඒ කණ්ඩායම කවුද ඉන්නේ කියලා අහලා තියෙන්නේ මෙන්න මේකේ දීලා තිනවා පළවෙනි වාක්‍යය බලන්න hippopotamuses usually live in groups කණ්ඩායම් වශයෙන් ඉන්නේ which is led by one large male ඔන්න ඉන්නයි තියෙනවා a large male the other members are females they are young and a few young adult males ඔන්න ඔය ටිකයි ඉන්නේ
අට ලියන්න පුළුවන් a group of hippos consists of පළවෙනි එකට කාට ගන්න පුළුවන් a large male විශාල පිරිමි සතෙක් ඉන්නවා a large male ඒ වගේම තමයි තව ඉන්නවා the other members are females කියලා තියෙනවා females ලා ඉන්නවා ගෑනු සත්තු ඉන්නවා ඒ වගේම තමයි and a few young තරුණ adult males ඔන්න සමන්විත වෙන කට්ටිය එක කණ්ඩායම හරි කොට එන්න ඕනේ මේක සම්පූර්ණ කරන්න තියෙන්නේ a group of hippos consists of a large male females and a few young adult males කියලා ගන්නවා මේ අදහස ඉන්න මොනවා හරි ලියලා තියෙනවා නම් හරි number 2 දෙවෙනි එක where does the family group of hippos spend the day mostly where කියන්නේ කොහෙද මේ hippos ලා කණ්ඩායම පවුලේ අය මෙන්න මේ කියන සෙට් එක යාළගේ ඉන්න spend the day mostly දවල් වරුවේ දවස වෙලාවේ මේ උදේ ඉඳන් දවල් වෙනකම් වගේ හවස වෙනකම් එයාලා වැඩි වශයෙන් කොහෙද ඉන්නේ කියලා යහන්න කොහෙද ඉන්නේ මට උත්තරේ කියන්න The day in the water. In the water. In the water. water වතුරේ ඉන්න in the water වතුරේ ඉන්න තුන්වෙනි එක write the adverb to the given words ක්‍රියා විශේෂණ කියලා ලියන්න කියනවා මේ පාත් සඳහන් වචන වලට මේවා ක්‍රියාපද මේ තියෙන්නේ තුන්වෙනි එකේ දීලා තියෙනවා පළවෙනි එක sink කියන්නේ ගිලෙනවා කොහොමද මේ සත්තු ගිලෙන්නේ කියලා වතුරේ දීලා ඇති sink ළඟම Completely. Water. completely sink completely පුතේ completely කියලා කියන්නේ මොකද්ද සම්පූර්ණයෙන්ම ගිලෙනවා කියලායි කියන්නේ. ඒ වගේම close කියලා වචනයක් ඇති ওই ඡේදේ close ළඟ මොනවා හරි වචනයක් ඇති වැහෙනවා මොනවා හරි. එයාලා වතුරේ යටට යද්දි මොනවා හරි වැහෙනවා කියලා තියෙනවා. automatically Yes, automatically. ඔව් close automatically කියලා ලියන්න. automatically. ඉබේටම මේ adverbs කියලා කියන්නේ ක්‍රියා විශේෂණ. හරි. ගොඩාක් වෙලාවට ly වලින් තමයි ওই ක්‍රියා විශේෂණ ඉවර වෙන්නේ. පුතා දන්නවා මේ වගේ ඒවා. දැන් slow කියන එකේ ක්‍රියා විශේෂණය මොකද්ද? slow කියන එකේ ක්‍රියා විශේෂණය මොකද්ද? slowly. slow කියන්නේ හිමීට. ඒක නාම විශේෂණයක්. ක්‍රියා විශේෂණයක් කරන්න ඕන නම් ly දාන්න. හිමීට. ඇය ලියනවා හිමීට. she writes slowly. හරි. තව එකක් ගත්තොත් එහෙනම් අපිට ගන්න පුළුවන් මෙහෙම quick ඉක්මනින්. මේකේ adverb එක කියන්නේ Quickly. quickly ඉක්මනට. හරි. ගුරුවරයා පාඩම පැහැදිලි කරනවා ඉක්මනට. The teacher explains the lesson quickly කියලා ගන්න පුළුවන්. හරි. තව එකක් ගමු careful. Carefully. Yes, good. Carefully. carefully ly දාන්න. හරි. ඇය වාහනේ එලවනවා සැලකිලිමත්ව. she drives the vehicle carefully කියලා ගන්න පුළුවන්. පුතේ මතක තියාගන්න adverbs කියලා කියන්නේ ක්‍රියා විශේෂණ. ක්‍රියා විශේෂණ භාවිතා කරන්නේ නිතරම ක්‍රියාපද විස්තර කරන්න. ක්‍රියාපද විස්තර කරන්නයි භාවිතා කරන්නේ. හරි. එතකොට ඇය හිමීට ලියනවා. කොහොමද ලියන්නේ? හිමීට. she writes slowly කියලා කියනවා. ගුරුවරයා පාඩම ඉක්මනින් පැහැදිලි කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ? ඉක්මනින්. The teacher explains the lesson quickly. ඇය වාහනේ එලවනවා සැලකිලිමත්ව. කොහොමද එලවන්නේ? සැලකිලිමත්ව. she drives the vehicle carefully. හරි. මෙන්න ක්‍රියාපද විස්තර කරන්න භාවිතා කරන වචන adverb. ගොඩක් වෙලාවට පුතේ ක්‍රියා විශේෂණ අවසාන වෙන්නේ ly වලින්. හැබැයි සමහර ක්‍රියා විශේෂණ තියෙනවා ly වලින් අවසාන වෙන්නේ නැහැ. ඔයා දන්නවද මේක? සමහරු මං අහපුවම fast කියන එකේ adverb එක කියන්නේ කියලා සමහරු කියනවා පුතේ fastly කියලා. වේගයෙන් කියන්නේ.
fastly කියලා වචනයක් නැහැ. වේගයෙන් කියන්න fast කියලාමයි කියන්නේ. adjective එක නාම විශේෂණයක් fast, ක්‍රියා විශේෂණයක් fast. ඉගෙන ගන්න. හරි? fastly කියලා කියන්නේ fastමයි adverb එක. ඔහු වේගයෙන් එළවනවා. He drives fast කියලායි කියන්නේ. ඔහු වේගයෙන් දුවනවා. He runs fast කියලායි කියන්නේ. fastly කියලා කියන්න එපා. සමහර adverbs ly වලින් ඉවර වුණාට සමහර ඒවා ly වලින් ඉවර වෙන්නේ නැහැ. හරි. මතක තියාගන්න. එතකොට මෙතන close automatically. Right. හතරවෙනි question එක අහනවා. When do the hippos leave their favorite daytime spot? When කියන්නේ කීයටද මේ hippos ලා පිටත් යන්නේ? එයාලා දවල් වරුවේ ඉන්න ස්ථානයෙන්. එයාලා කැමැත්තෙන් ඉන්නවනේ දවල් වරුවේ මේ මොන වගේද rivers වල lakes වල ඉන්නවනේ. පිටත් වෙන්නේ කීයටද කියලා අහන්නේ. කීයටද පිටත් වෙන්නේ? අවසාන ඡේදයේ තියෙනවා at dusk hippos leave their watery daytime spot කියලා. එහෙනම් අඳුර වැටිගෙන ඉද්දි කියන එකයි උත්තරේ වෙන්න ඕනේ. නම් හතරවෙනි එකට short answer එකක් ඕනනම් ලියන්න පුළුවන් at dusk කියලා. at dusk. long answer එකක් ලියුවොත් at dusk hippos leave their favorite daytime spot කියලා complete answer එකක් ලියන්න පුළුවන්. පස්වෙනි එක how do they avoid the heat? කොහොමද යාලා උෂ්ණත්වය වළක්වා ගන්න කියලා අහනවා. මට පුතාලා කියන්න. They avoid the heat of the sun by returning of to the sun by river returning or a to lake river before or lake sunrise. before sunrise. හරි මේ ඡේදයේ අවසාන වාක්‍ය බලන්න. අවසාන වාක්‍ය බලන්න පළවෙනි ප්‍රශ්නෙට උඩින් තියෙනවා. They avoid the heat. ඔවුන් මගහැර ගන්නවා. avoid කියන්නේ මග හරිනවා. The heat. They avoid the heat of the sun. Right? හිරුගේ ප්‍රශ්නේ මගහැර ගන්නවා කොහොමද? by returning ආපහු ඇවිල්ලා by returning ආපහු ඇවිල්ලා to a river, right? river එකට river or lake before sunrise ඉර පායන්න පෙර ඇවිල්ලා යාලා river එකට හරි lake එකට හරි ඇවිල්ලා එයාලගේ මේ හිරු එළියෙන් වැටෙන උෂ්ණත්වය වළක්ව ගන්නවා කියලා කියන්නේ. එයාලා සීතල පරිසරයක තමයි ඉන්න කැමති. හරි. by returning to a river or lake before sunrise කියලා කිව්වත් එතන. right. දැන් සාමාන්‍යයෙන් O level paper එකෙත් මේ වගේ අනිවාර්යයෙන්ම message එකක් එනවා පුතා. සමහර වෙලාවට දීලා තියෙනවා write down complete answers කියලා. එහෙම තියලා තිබ්බොත් එහෙම ඔයා මේ වගේ short answers ලියන්න බෑ. ඔයා ලියන්න ඕනේ complete answer එක සම්පූර්ණ උත්තරේ. එහෙම නැතුව මුකුත් කියලා නැත්තම් write down answers for the questions කියලා තිබ්බොත් short answers are more than enough. කෙටි පිළිතුරු ප්‍රමාණය. හැබැයි ප්‍රශ්නය තුල දීලා තිබ්බොත් write down the complete answers for the given questions කියලා complete answers කියලා තිබ්බොත් පුතා අනිවාර්යෙන්ම සම්පූර්ණ උත්තර ලියන්න ඕනේ. බැරි වෙලාවත් ඔයා short answers කියලා තිබ්බොත් ලකුණු දෙකක් දෙනවා නම් එක ලකුණයි දෙන්නේ එක ප්‍රශ්න. තේරුණාද? අපි සාකච්ඡා කරමු O level papers ටික සාකච්ඡා කරගත්තාම. right. ඔයාට මේ වගේ එතකොට paragraph එකක් දීලා message එකක් දීලා ප්‍රශ්න අහනවා අනිවාර්යයෙන්. ලෑස්ති වෙන්න ඕනේ මතක තියාගන්න උත්තර ලියන විදිය. right. අපි ගන්නවා එහා පැත්ත. ඒ වගේම තමයි මෙන්න අගෝස්තු මාසේ ටියුට් එක මේ පාර ආයතනයෙන් තියලා තියෙනවා. අද වුණත් ගිහිල්ලා ඔයාලට හෙට වුණත් ගන්න පුළුවන්. හරි හෙට ඉඳලා වුණත් ගන්න පුළුවන් අගෝස්තු මාසේ ටියුට් ටික අනිවාර්යයෙන්ම ගන්න. අගෝස්තු මාසේ ටියුට් එකේ පුතේ දාලා තියෙන්නේ කෙලින්ම third term test එකට අදාළව එන්න පුළුවන් ප්‍රශ්න ටික. ඔයාගේ තුන්වෙනි වාරයේ අදාළව 10 වසරේ. හරි නොවැම්බර් අවසාන සතිය වෙද්දී 10 වසරේ වැඩි ඉවර කරනවා. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාසයේ අවසාන සතිය වෙද්දී 10 වසරේ සියලුම වැඩි ඉවර කරනවා. 10 වසරේ තුන්වෙනි වාරේ ටර්ම් ටෙස්ට් එකක් තිබ්බොත් වැඩි ලකුණු ගන්න මෙන්න මේ ටියුට් එකේ ඉඳලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ගන්න ඕනේ. හරි මේ ටියුට් එකේ උන දාලා තියෙන සම්පූර්ණයෙන්ම third term test එක ටාගට් කරලා කොළඹ පැත්තේ ආපු පාසල් වල තියෙන ආපු papers වල ප්‍රශ්න තියෙනවා සහ තව model questions වගේකුත් තියෙනවා. ඔයා මේ අගෝස්තු මාසේ ඉඳන් දෙන ටියුට් සෙට් එකට හරියට උත්තර ටික ලියුවොත් ආගේ 10 වසරේ term test එකේ ඉංග්‍රීසි වලට මාක්ස් ටික වැඩි කරගන්න පුළුවන් පුතා. හරි සම්පූර්ණයෙන්ම
third term test එක target කරලා මෙන්න මේ tute එකේ ඉඳලා wet එක යන්නේ. හරි. නිසා tute එක අනිවාර්යෙන් ආයතනෙන් ගන්න තුන්වෙනි වාරයට අදාළව. හරි. ඊට පස්සේ දෙසැම්බර් මාසෙ නම් ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා. 11 වසරේ. අයි ජනවාරි වෙනකන් ඉන්නේ නැහැ. හරි. 10 වසරේ බැච් එක කෙලින්ම දෙසැම්බර් පළවෙනි සතියේ වැඩ පටන් ගන්නවා. හරි. 11 වසරේ වැඩ දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ වැඩ පටන් ගන්නවා. හරි. අනිවාර්යෙන් ඒකට යන වැඩපිළිවෙල ඊළඟ අවුරුද්දේ මාර්තු අප්‍රේල් වෙද්දී හදාගෙන ඉවර වෙනවා. මම කියවනේ දැන් උගන්වන දේවල් නැවත 11 වසරේ උගන්වන්නේ නැහැ. රිවිෂන් එකක් වශයෙන් චූටි මතක් කිරීමක් කරනවා. හරි. අලුතෙන්ම 11 වසරේ ණයට වෙනම කණ්ඩායමක් පටන් ගන්නවා. මේ 10 වසරේ මුලින් ඉඳන් ආපු සෙට් එක 11 වසරේ තුන්වෙනි වාරය විතර ඉවර වෙද්දී කෙලින්ම O level පේපර් එක ලියන මට්ටමට ගේනවා. රයිට්. ඒ වගේම තමයි 11 වසරට ගියපුවම තවත් ටියුට් සෙට් එකක් හම්බ වෙනවා. පාස් පේපර්ස් සාකච්ඡා කරන මෙන්න මේ වගේ ටියුට් සෙට් එකක්. හරි. ඒ ටියුට් සෙට් එකේ තියෙන පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න. හරි. ඒක අමුතු විදියකට සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒක ජනවාරි පෙබරවාරි වෙද්දී පටන් ගන්නවා. ඊළඟ අවුරුද්ද. හරි. නිකම්ම සම්පූර්ණයෙන් පාස් පේපර් එකක් අරගෙන ලියන්නේ නැහැ. දැන් 11 වසරින් අයියලා අප්ලයින් අහලා බලන්න. ඉංග්‍රීසි ක්ලාස් එකේ කොහොමද පාස් පේපර්ස් සාකච්ඡා කරන්නේ? 2015 ඉඳන් 20 වෙනකම් පේපර්ස් ටික ගත්තා. ඒ පේපර්ස් වල ටෙස්ට් 1 එක තියෙනනේ පළවෙනි ක්වෙස්චන් එක. 2015 පළවෙනි ප්‍රශ්නේ කොහොමද ආවේ? 2016 පළවෙනි ප්‍රශ්නේ කොහොමද ආවේ? 2017 කොහොමද බලන්න? ඒ පළවෙනි ප්‍රශ්න එක හා සමාන ස්වරූප වලින් ඇවිල්ලා තියෙනවා. ඒ සම්පූර්ණයෙන් ඒවා එක ළඟ ස්ටඩි කරනවා. එක ළඟ ස්ටඩි කරනවා. 2015 ඉඳන් 2020 වෙනකම් ආපු O level paper වල පළවෙනි ප්‍රශ්නේ එක ළඟ ස්ටඩි කරනවා. දෙවෙනි ප්‍රශ්න ටික එක ළඟ ස්ටඩි කරනවා. තුන්වෙනි ප්‍රශ්න ටික එක ළඟ ස්ටඩි කරනවා. අන්න ඒ විදිහට papers analyze කරන්න පටන් ගන්නවා. එහෙම කරන අය තමයි උසස් පෙළ විභාගේ පවා වැඩිම ලකුණු ගන්න. වැඩිම ලකුණු හොඳ රිසල්ට් එකක් දාන්න. ඔයාටත් මම 11 වසරේදී එක පාටම පාස් පේපර්ස් ලියවනවා කියලා මුළු පේපර් එකක් ලියවන්නේ නැහැ. එපා වෙනවා එහෙම මොනොත් එහෙම. හරි? අන්න අර ක්‍රමයට ප්‍රශ්නෙන් ප්‍රශ්නේ අවුරුදු වලින් අරගෙන අපි ගන්න. එතකොට ඔයාට එහෙම 2015 ඉඳන් 20 වෙනකම් පළවෙනි ප්‍රශ්නේ අපි ගත්තාම ඒවට උත්තර ලිව්වහම පුතාට හිතා ගන්න පුළුවන් ඔයා ලියන අවුරුද්දේ මොන වගේ ප්‍රශ්නයක් එයිද කියලා. 11 වසරෙන්. ඔව් 11 වසරෙන් ඒක පටන් ගන්නෙ. හරි. 11 වසරෙන් කියන්නේ සර් ඔයාගේ 11 වසරේ වැට් ටික පටන් ගන්නවා දෙසැම්බර් වල. හරි. දෙසැම්බර් වල පටන් ගන්නවා. ජනවාරි පෙබරවාරි වගේ වෙද්දි පේපර්ස් ටික සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ වගේම අලුතෙන් සම්බන්ධ වෙච්ච පුතාලට අතපසු වෙච්ච පාඩම් ටික ඉක්මනට කරලා දෙනවා. ටෙන්සස් පාඩම, රිපෝටඩ් ස්පීච් පාඩම, ටෙන්සස් වලත් ඇක්ටිව් වොයිස්, පැසිව් වොයිස් ඒ ටික. රයිට්. මම කියන්නම්. ඒ විස්තරේ ඉස්සරහට මම දැනුවත් කරන්න ඉක්මනින් දවසක පටන් ගමු. ඒක මම දැනුවත් කිරීමක් කරන්න. රයිට්. අපි ගන්නවා ටෙස්ට් 8 එක. ටියුට් එකේ පිටු අංක 8 තියෙන ටෙස්ට් 8 එක. write a paragraph of one of the following. මේ පහත් දීලා තියෙන ඒවා දෙකකින් එකක් ඔයාට ලියන්න කියලා කියනවා වචන 50ක 60ක. පළවෙනි එක දීලා තියෙනවා healthy food is not always expensive. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර, හොඳ සෞඛ්‍යමත් ආහාර, සෞඛ්‍ය නිරෝගීමත් ආහාර is not always expensive. වියදමක් වැඩිපුර යන්නේ නැහැ කියන මාතෘකාව යටතේ ලියන්න කියනවා. එහෙම නැත්නම් the game I like most. මම කැමතිම ක්‍රීඩාව ගැන. ගොඩක් අය ලියයි the game I like most. right මම කැමතිම ක්‍රීඩාව යටතේ මොනවා හරි දෙයක් ලියන්න පුළුවන්. ක්‍රිකට් ගැන දන්නවා නම් ක්‍රිකට් ගැන ලියන්න කොච්චර ප්ලේයර්ස්ලා ඉන්නවද? හරි ටීම් එකකට කොච්චර ප්ලේයර්ස්ලා ඉන්නවද? හරි ඔයා කොයි වෙලාවකද ප්ලේ කරන්න කැමති? හරි ඔයාත් ප්ලේ කරනවද? ක්‍රිකට් සෙල්ලම් කරනවද? හරි මේ වර්තමාන තත්ත්වය තුළ රටේ මොකද ක්‍රිකට් වල තියෙන තත්ත්වය හරි මොනවා හරි අන්න ඔය විස්තර ටිකක් ලියන්න. මේක ලියන්න ඕනේ ලියලා WhatsApp මට එවන්න. WhatsApp මට එවන්න. right අපි ගන්නවා ටෙස්ට් 9 එක. ටෙස්ට් 9 එක. right ඒ වගේම තමයි පුතාලා හෙට ක්ලාස් එකේදී අපි දැන්ට මම ඉන්ෆෝමල් ලෙටර් එකක් ලියන්න සිංහල වාක්‍ය ටික එවලා තියෙනවා. ඔයාට මතකයි නේද? අර යාළුවෙක් ස්මෝකින් වලට ඇඩික්ට් වෙලා ඉන්නවා කියලා සිංහල වාක්‍ය වගේක් දුන්නා නේද? සර් WhatsApp group එකට එවලා තියෙනවා සිංහල වාක්‍ය ටික. ඒ වාක්‍ය ටික හෙට ට්‍රාන්ස්ලේට් කරනවා සහ හෙට මේ දැන් ෆෝමල් ලෙටර්ස් උත් පටන් ගත්තනේ ගිය සතියේ. ඒ ෆෝමල් ලෙටර්ස් වලට අදාළව ප්‍රශ්නයක් WhatsApp එවලා තිබ්බා. එකක් දැක්කා. දැන්ට ලෙටර්ස් දෙකක් ලියන්න දැන් ඉතුරු වෙලා තියෙනවා. එකක් තමයි ඉන්ෆෝමල් ලෙටර් එක අර යාළුවා ස්මෝකින් වලට ඇඩික්ට් වෙලා ඉන්නවා. මේ ඊට අදාළ වාක්‍ය ටික ලියන්න ඕනේ. අනිත් එක තමයි මම ඊයේ
ඔයාට formal letter එකක් WhatsApp group වලට දැම්මා. ඒකත් ලියන්න තියෙනවා. right අපි හෙට දවසේ ඔය සාකච්ඡා කරනවා. පුතාලා අනිවාර්යෙන් හෙට පන්තියට සම්බන්ධ වෙද්දී අර informal letter එකේ සර් WhatsApp group එකට එවලා තියෙන සිංහල වාක්‍ය ටික ඉංග්‍රීසි වලින් ලියන්න ඉඩ තියලා ලියාගෙන තියෙන්න ඕනේ. හරි? හෙට අපි translate කරන්න පටන් ගන්නවා. right අපි ගන්නවා test 9 එක. ගන්න 9 වෙනි test එක tute එක. මේකේ ලකුණු පහම තියන අය ඉන්නවද මේ test 7 එකේ? ඔක්කොම හරි අය ඉන්නවද? raise your hand. අත උස්සන්න. Raise your hand if you have written all the answers correctly for the test 7. Right, very good. හොඳයි. පුතා අපි ගන්නවා test 9. homework එක අද test 9 එක. Yes, sir. Right. මොනවද තියෙන්නේ? Underline the suitable words given in the brackets. යටින් ඉරක් අඳින්න කියනවා suitable words ගැලපෙන වචන වලට given in the brackets. වරහන් තුල දීලා තියෙනවා. right. උදේ මෙතනක් තියෙන්නේ ගොඩක් වෙලාවට adverbs ටික ඔයාට underline කරන්න. මේ වගේ adverbs තමයි මේ දීලා තියෙන්නේ. පළවෙනි එක බලමු. මට උත්තර කියන්න. Children were watching the cartoon series. Children ළමයි නරඹමින් හිටිය cartoon series කොහොමද නරඹමින් හිටියේ විනෝදෙන් කියලා කියනවා. joy කියනවද? joyfully කියනවද? joyful කියනවද? as they had a long holiday. එයාට ලොකු නිවාඩුවක් තිබ්බ නිසා. මොකක්ද adverb එක වෙන්න ඕනේ? Children were watching the cartoon series. විනෝදෙන් කියලා කියන්න ඕනේ. මොකක්ද දෙන්නේ? පළවෙනි එකට. joyfully, joyfully කියලා ගන්න. adverb එක. විනෝද. second one. දෙවෙනි එක. people had been injured. මිනිස්සු තුවාල ලබලා තිබුණා. හරි injured කියන්නේ තුවාල වෙනවා. මිනිස්සු තුවාල ලබලා තිබුණා. due to the careless activities. නොසැලකිලිමත් activities නිසා. ක්‍රියාකාරකම් නිසා කියන එක. එතකොට මිනිස්සු තුවාල ලබලා තිබුණා. නරක ලෙස කියලායි කියන්න ඕන. bad worse badly නරක ලෙස. badly, adverb එක ගන්නේ badly. badly නරක ලෙස. තුන්වෙනි එක the work was not done. වැඩේ කරලා තිබුණේ නැහැ. වැඩේ කෙරුවේ නැහැ. සම්පූර්ණයෙන්ම කියලායි කියන්න ඕනේ. completely කියනවද? completed කියනවද? complete කියනවද? ක්‍රියා විශේෂණ adverb එක. completely, completely සම්පූර්ණයෙන්ම කියන්නේ පුතේ completely. මම පොඩ්ඩකට කලිනුත් ඔයාලට කියලා දුන්නා ගොඩාක් adverbs ඉවර වෙන්නේ ly වලින්. මේවට ගැලපෙන්නේ මේ හිස්තැන් වලට adverbs ටිකයි දාන්න තියෙන්නේ. හරි? මේක හොයන්නේ කොහොමද කියලා එක්කෙනෙක් අහලා තියෙනවා. මේක හොයන්න කියලා කියන්නේ ඔයා තේරුම් ගන්න ඕනේ. ඉතින් දැන් මේ වාක්‍යයේ මෙතන හිස්තැන්ට ගැලපෙන්නේ මොන හරි ක්‍රියා විශේෂණයක් කියලා. හරි? ඒ ක්‍රියා විශේෂණයක් ගැලපෙන්නේ කියලා හිතලා දැන් the work was not done. වැඩේ කරලා නැහැ. හරි? සම්පූර්ණයෙන්. කියලායි ගැලපෙන්නේ. ක්‍රියා විශේෂණයක් කියන්නේ complete. The vehicle was driven by වාහනේ එළෙව්වා very වේගයෙන් ඉතාම වේගයෙන් කියලායි කියනවා. ඉතාම වේගයෙන් කියන fast කියනවද? fastly කියනවද? faster. yes මම කිව්වා fastly කියන වචනයක් නෑ. adverb එක පුතේ වේගයෙන් කියන්නේ fast කියලාමයි ගන්න. fast කියලාමයි ගන්න. හතරවෙනි එකට fast. The vehicle was driven very fast on the road. වාහනේ වේගයෙන් එළවුවා පාරේ till they were caught. ඔවුන් අල්ලා ගන්නාතුරු. caught කියන අල්ලා ගන්න. next one, fifth one. The refugees are treated. refugees කියලා කියන්නේ අනාථ වෙච්ච අයට. refugees ලා කියන්නේ කාටද? අනාථ වෙච්ච අයට are treated. සලකනු ලබනවා. good කියන්නේ හොඳයි. well කියන්නේ හොඳින්. better කියන්නේ වඩා හොඳයි. මොකද්ද ගැලපෙන්නේ? The refugees are treated. good කියන්නේ හොඳයි. well කියන්නේ හොඳින්. better කියන්නේ වඩා හොඳයි. මොකද්ද ගැලපෙන්නේ? The refugees are
treated well. Well. හරි. අනාථ අයට අනාථ වෙච්ච අයට සලකනවා හොඳයි නෙමෙයි. හොඳින් සලකනවා කියලා කියන්නේ. හොඳින් කියන්නේ well කියන adverb එකයි ගන්න. well කියලා කියනවා ලිඳටත් ඒ වගේම හොඳින් කියනත් well. එහෙනම් පළවෙනි එකට පුතේ joyfully, දෙවෙනි එකට badly, තුන්වෙනි එකට completely, හතරවෙනි එකට fast and the last one well. මොකක්ද මේ වාක්‍යයේ තියෙන්නේ? The refugees are treated well by the state. State කියලා කියන්නේ කොහෙටද? State කියලා කියන්නේ කොහෙටද? ඔව්. පුතේ state කියලා කියන්නේ කොහෙටද? රජයට කියන සමාන වචනයක්. හරි. රජයට කියනවානේ government කියලා. රජයට කියන්න පුළුවන් government කියලා. ඒ වගේම state කියලා කියන්න පුළුවන්. ඒ වගේම regime කියලා කියන්න පුළුවන්. දන්නේ නැත්නම් ලියා ගන්න. English newspaper එකේ මේ වචන තියෙනවා හරි. ඉංග්‍රීසි පත්තරයේ කියවදී හම්බ වෙනවා. රජයට කියන සමාන වචන. government කියනවා, state කියනවා, regime කියනවා. ඔයා සිංහලෙන් එක එක නම් වලින් කියයි. සර් අපි තවත් නම් දන්නවා මෙහෙමයි එක එක ඒවා කියන්න පුළුවන් කියලා. එහෙමත් ඇති. මම කියන්නේ ඉංග්‍රීසි වලින් මෙන්න මේ නම් තුන අපි කියනවා. මේ තුන භාවිත. ලියා ගන්න. right මොකද්ද කියන්නේ? The refugees are treated well. අනාථ වෙච්ච අයට හොඳට සලකනවලු by the state. රජයේ විසින් and the civilians සහ පුරවැසියන් irrespective of any other factor. right irrespective කියන්නේ නොසලකා of any other factor. වෙන කිසිම දෙයක් සලකන්නේ නැතුව නොසලකා හැම කෙනෙක්ටම පුරවැසියන් සලකනවා කියන එකයි කියලා කියන අනාථ වෙච්ච අයට පුරවැසියෝ සහ මිනිස්සු මේ රටේ සලකනවා කියලා ඒ කියන්නේ. කියන්නේ ආගම්, කුල, ભેද ඒවා බලන්නේ නැතුව irrespective of any other factor කියලා කියන්නේ අන්නේ දේවල්. හරි? වෙනත් කරුණු සලකා බලන්නේ නැතුව උදව් කරනවා පොදුවේ කියලා ඒ කියන්නේ. අනාථ වෙච්ච අය. මම නම් දන්නේ නැහැ ඉතින් උදව් කරනවාද කියලා. රජයේ ඉතින් උදව් කරනවා කියලා වාක්‍යයක් නම් තියෙනවා. by the state. right? පුතාලා මෙන්න වාක්‍ය පහට උත්තර පහ. පාම හරියයි ඉන්නවද? පාම හරියයි ඉන්නවද? ඉන්නවා. You have written all the 5 words correctly. පාම නිවැරදිව ලියලා තියනයි. right හොඳයි. Yes. right good. දැන් අපි මේ සෙනසුරාදාට එහෙම ඉගෙන ගන්න දේවල් ඉරිදට ඉගෙන ගන්න එහෙම grammar apply කරනවා. දැන් මේ ප්‍රශ්න වලට ලියන්න මේ පුරුදු පුහුණු වෙන්න. මේ වගේම ප්‍රශ්නයක් එන්න පුළුවන් O level paper එකේ. ඒකයි මේ tute class එකේ ප්‍රයෝජනවත්භාවය තියෙන්නේ. හරි? අර ඔයා theory වශයෙන් ඉගෙන ගන්නවා සෙනසුරාදා ඉරිදා. මේ දේවල් ප්‍රශ්න වල යෙදිලා තියෙනවා. මේවා කියවලා අපි තේරුම් ගන්නවා. අපිට මේවා තව මතක් වෙනවා. හරි? සමහරට මේ වගේම වාක්‍යයක් එන්න පුළුවන් term test එකේ. ඒ සම්පූර්ණ ලකුණ ගන්න පුළුවන්. සර් කියන දෙන දේවල් ඔයාලට මතක් වෙනවා. මේ ඉගෙනුවානේ කියලා විභාගෙ ලියද්දි. right? සර් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා tute class එකේදී. අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. right. 11 වසරේ ගිහම tute class කියලා එකක් නැතුව යනවා. paper class කියලා වෙනස් වෙනවා. paper class කියලා වෙනස් වෙනවා. හරි? ඒකේ සම්පූර්ණයෙන්ම මේ වගේ මේ දේවල්ම තමයි papers සාකච්ඡා කරන්නේ. right පුතේ what about test 10 10 වෙනි ටෙස්ට් එක මොකද කරන්න කිව්වද? 10 වෙනි එක homework කරන්න කිව්වද? මට කවුරු හරි කියන්න. ඉක්මනින් Yes, කියන්න. sir. right Yes, sir. Oh, sir. හරි අපි ගන්නවා ටෙස්ට් 10 එක 10 වෙනි එක. ඒ වගේම හෙට ක්ලාස් එකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මොකද කියන්නේ ටෙස්ට් 10 එකේ rewrite the sentences in the passive voice. An example is given. උදාහරණයක් උදිරක් දෙනවලු passive voice වලින් ලියන්න තියෙන්නේ. ඉතාලම ලේසි. හරි. අනිවාර්යෙන්ම ලියුවා නම් ඔයා සම්පූර්ණ මාක්ස් ටික ගන්න පුළුවන් passive ටික. ආයෙ superior ටම කියලා දීලා තියෙන්නේ passive voice superior note එකක් දීලා තියෙන්නේ පන්තියේ passive voice පාඩමට සම්බන්ධ වෙච්ච අයට. right පුතාලා කියන්න මට පළවෙනි වාක්‍යය passive කරලා මෙන්න වාක්‍යයේ තියෙන මේ ආකාරයෙන් බලමු. ඒ වාක්‍ය පහම නිවැරදිව ලියපු කෙනෙක් ඉන්නවද කියලා. ලිව්වේ නැත්නම් මාව පාස් කරලා ලියාගෙන යන්න. පළවෙනි එක තියෙන්නේ the applicants අයදුම් කරපු අය have sent එවලා තියෙනවා have sent මොනවද එවලා තියෙන්නේ the applications අයදුම් පත්‍ර applications ටිකක් දිග වාක්‍ය දිග කියලා බය වෙන්න එපා වාක්‍ය දිග වුණාට to the job advertised
කිසි දෙයකට බය වෙන්න එපා වාක්‍ය දිග වුණාට ගන්න කොටස් කරලා අපිට අවශ්‍ය දේවල් ටික. right. උදාලට කිව්වා passive voice කරද්දි මුලින්ම object එක ලියන්න දීලා තියෙන වාක්‍යයේ tense එකට අනුව helping verb එක ලියන්න ප්‍රධාන ක්‍රියාපදයේ past participle වලින් ලියන්න තව මොනවා හරි ඉදිරි කොටසක් තියෙනවා නම් එහෙම ලියන්න අවසානට agent ලියන්න. එහෙම නැත්නම් by කියලා දාලා ඉතුරු වෙච්ච ඒවා ටික අගටම ලියන්න. right. අපි මේ පිළිවෙලට ගමු. ගන්න object එක. The applicants have sent the applications to the job advertised. Applicants have sent. What have sent? මොනවද යවලා තියෙන්නේ? The applications. හරි. ඕනනම් ගන්න පුළුවන්. The applications කියලා object එක. එහෙමත් නැත්නම් කෙනෙක් ලියලා තියෙන්න පුළුවන්. The applications to the job advertised කියන සම්පූර්ණ කොටස object එක වශයෙන්. මොනවද යවලා තියෙන්නේ? අයදුම් පත්‍ර job එකට advertise කරමු. right. The applications කියලා ඕනනම් ගන්න පුළුවන්. නැත්නම් the applications to the job advertised කියලා ගන්න පුළුවන්. හරි. The applications කියලා ගත්තමම have sent කියද පුතේ මොකද්ද tense එක? present perfect tense. හරි. present perfect. present perfect වල කොහොමද passive කරද්දී භාවිතා කරන helping verbs? කටපාඩමේ තියෙන්න ඕනේ have been හරි has been මෙතන applications නිසා have been sent කියලා ගත්තා by the applicants තව ඉතුරු කොටසක් තියෙනවා to the job advertised ඔන්නම් මේ වාක්‍යය මෙන්න මෙහෙම ලියන්න පුළුවන් the applications have been sent by the applicants to the job advertised කියන්නත් පුළුවන් එහෙම නැත්නම් the applications to the job advertised have been sent by the applicants කියලා කියන්නත් පුළුවන් එහෙමත් නැත්නම් the applications have been sent to the job advertised by the applicants කියලා කියන්නත් පුළුවන් ඔය කොහොම ලිව්වත් දෙවෙනි වාක්‍යය The company has exported all the manufactured items. Lazy Eva. The company has exported all the manufactured items. මේක කියන්නේ the company සමාගම has exported අපනයනය කරලා තියෙනවා all the manufactured items සියලුම නිෂ්පාදනය කරපු භාණ්ඩ right මොනවද අපනයනය කරලා තියෙන්නේ ගන්න object එක what කියලා අහන්න object එක ගන්න what to whom මතකයි මොකද object එක The manufactured item. all the manufactured items. Yes, all the manufactured items. සියලුම නිෂ්පාදනය කළ බහන්. All the manufactured items. ඊට පස්සේ helping verb එක ලියන්න. Has exported කියලා තියෙන්නේ. tense එක කල්පනා කරන්න. present perfect වාක්‍යයක් passive කරද්දි ගන්න helping verbs දෙකයි. have been, has been. මේක all the manufactured items කියලා තියෙනවා බහුවචනයක් ඒක නිසා have been ක්‍රියාපදයේ past participle exported කියන එකේ past participle ඒකමයි export කියන එක තමයි exported වෙන්නේ කවුද by the company සමහරුන්ට හිතා ගන්න බෑ මේ වගේ වාක්‍යයක් passive voice කරන විදිහ නමුත් පුතා හරි සරලයි මුලින්ම object එක ගත්තා කිසිම ප්‍රශ්නයක් නැහැ object එක ගත්තා මේ ක්‍රියාපදයෙන් කුමක්ද කාවද කාටද කියලා අහලා නිවැරදිව helping verb එක ලියුවා ඊට පස්සේ verb එක past participle ලියුවා හරි agent ලියුවා ඔච්චරයි හරි වාක්‍ය දිගයි කියලා කිසි ගැටලුවක් නැහැ තුන්වෙනි වාක්‍යය The advisors have not revealed
revealed. The decisions taken. එන්න පුළුවන් අමාරු වාක්‍යය තියෙන. ඔය මෙහා එකක් එන්නේ නැහැ. ඊට වඩා ලේසි වෙන්නේ විභාගෙට. The advisors අවවාද දෙන අය have not revealed. හෙලි කරලා නැහැ. හරි. හෙලි කරලා නැහැ. The decisions taken. අරගෙන තියෙන තීරණ. මොකද්ද object එක? What is the object? what object එක කියන්නේ? The decisions decisions taken කියලාම ගන්න. අරගෙන තියෙන තීරණ. ඒ ඔක්කොම. හරි. එතකොට the decisions taken. The decisions taken හැබැයි මේක negative තියෙන්නේ have not revealed කියලා තියෙනවා. have not revealed කියලා තියෙනවා. උතේ ඒ කියන්නේ මේක present perfect එකක් passive කරන්නේ have been has been කියන helping verbs දෙක අරගෙන negative නිසා මෙතන decisions කියලා තියෙන නිසා have been ගන්න ඕනේ. negative නිසා have not been කියලා ගන්න. have not been කියලා ගන්න. මේක බහුවචන නිසා have been එන්න ඕනේ. නමුත් මේක negative නිසා have not been කියලා ගන්න. The decisions taken have not been revealed. ක්‍රියාපදයේ past participle. revealed. මේ සම්පූර්ණ කොටස object එක. මෙතන taken කියලා තියෙනේම ක්‍රියාපදයක් වශයෙන් ගන්නේ නැහැ. ඒක object එක. අරගෙන තියෙන තීරණ කියන්නේ. The decisions taken have not been revealed by the advisors. By the advisors. Right. Next one. ඊළඟ එක. Number 4. හතරවෙනි එක. Students have done the work properly and quickly. It's somewhat simple. Students have done the work properly and quickly. Properly and quickly. Right. පුතාලා මට කියන්න object එක මොකක්ද මේක? the work They were Students have done ශිෂ්‍ය ශිෂ්‍යාවන් කරලා තියෙනවා the work වැඩේ properly නිසි ආකාරව and quickly ඉක්මනින්. මේ මොනවද තියෙන්නේ වාක්‍යයේ? properly, quickly. What are they? Name the two words. adverb මොනවද objects ද? මොනවද? adverbs කොහොමද වැඩේ කරලා තියෙන්නේ? ක්‍රියාව කොහොමද විස්තර කරන්නේ? කොහොමද වැඩේ කරලා තියෙන්නේ? නිසි ආකාරව සහ ඉක්මනින්. හරි? කොහොමද කියලා හදි how කියලා හදි උත්තරයක් එනවනම් ඒක adverb එකක්. what හරි whom හරි to whom හරි අහුවොත් ක්‍රියාපදයෙන් එන එක object එක. මතක තියාගන්න. මෙන්න ලියලත් පෙන්නන්න. ඔයා ක්‍රියාපදයෙන් වාක්‍යය පුතා what හරි whom හරි to whom හරි තේරුම් ගන්න ඕනේ මේ වගේ. what කියන්නේ කුමක්ද? whom කියන්නේ කාවද? to whom කියන්නේ කාටද? ක්‍රියාපදයෙන් මේ ප්‍රශ්න තුන අහලා උත්තරයක් ලැබෙනවා නම් ලැබෙන්නේ object එක. හැබැයි පුතා ක්‍රියාපදයෙන් how ඇහුවොත් එහෙම how අහලා උත්තරයක් ලැබෙනවා නම් ලැබෙන්නේ උත්තරේ මොකද්ද? adverb එක. මෙන්න ක්‍රියාපදේ what have done මොනවද කරලා තියෙන්නේ? the work නම් object එක. හරි? හැබැයි කොහොමද කරලා තියෙන්නේ කියලා අහුවොත් how have done කොහොමද කරලා තියෙන්නේ? properly and quickly කියලා කියන්නේ. එතකොට adverb එකයි. adverb එකයි. මතක තියාගන්න. right. ඉතින් මේක ඔයාලට passive කරන්නයි තියෙන්නේ object එක මුලට ගන්න. එතකොට students have done the work properly and quickly කියලායි තියෙන්නේ. ළමයි මොනවද කරලා තියෙන්නේ? the work කියලා ගන්න පුළුවන්. the work කියලා object එක විතරක් ගන්න පුළුවන්. ඕනේ නම් අර properly and quickly කියනවා passive voice වාක්‍යය අගට දාන්නත් පුළුවන්. ඕනනම් object එකත් එක්කම ඒ ටිකත් ලියාගෙන යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි? මම object එක විතරයි ලියන්නේ. the work කිව්වහම මෙතන present perfect නේ.
has been the have been. Has been the have been. Has been. Has been කියලා ගන්න. The work has been verb එක past participle done my. The work has been done. ඊට පස්සේ by students කියලා ලියනවා මම. By students. ඊට පස්සේ අර ඉතුරු ටික ලියනවා. Properly and quickly. Properly and quickly. කෙනෙක් ලියලා තියෙන්න පුළුවන් මෙන්න මෙහෙම සර් ලියපු විදියට. The work has been done by students properly and quickly කියලා. එහෙමත් හරි. තව කෙනෙක් ලියලා තියෙන්න පුළුවන් the work properly and quickly has been done by students කියලා ලියන්නත් පුළුවන්. එහෙමත් හරි. එහෙම නැත්නම් the work has been done properly and quickly by students කියලා තියෙන්නත් පුළුවන්. ඔය ආකාර තුනෙන් එකට ලියලා තියෙනවා නම් හරි. හරි. අවසාන වාක්‍යය. Fifth one. ඊළඟ සතියේ ටියුට් එක ඉවර කරනවා. හරි. ඊළඟ සතියේ ටියුට් එක ගන්න ඔයා. පස්වෙනි එක. The employees have launched a general strike මේ අමාරු වාක්‍යය තියෙන සමහර නිවුස් පේපර් එකේ වාක්‍ය වගේ in the company ලියා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේවා මේන් එහා එකක් එන්නේ නැහැ. The employees සේවකයින් have launched කියන පුතේ දියත් කරනවා. මෙතන නම් දියත් කරලා තියෙනවා. The employees have launched සේවකයින් දියත් කරලා තියෙනවා a general strike උද්ඝෝෂණයක් වගේ දෙයක් strike එකක් වැඩ වර්ජනයක් සාමාන්‍ය වැඩ වර්ජනයක් in the company සමාගම තුල එහෙම නැත්නම් ඒ ආයතනයේ තුල right ගන්න ඔබ්ජෙක්ට් එක මුලට මට කියන්න ඔබ්ජෙක්ට් එක the employees have launched මොනවද යාලා දියත් කරලා තියෙන්නේ A general strike. a general strike කියලා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් a general strike in the company කියලා ගන්නත් පුළුවන් සර් ගන්න මේ ටික විතරයි මේ ඉතුරු කොටස අගටම දාන්න කියලා හිතාගන්න a general strike have launched කියලා කියන්නේ පුතේ perfect present perfect tense එකෙන් එහෙනම් present perfect passive voice කරද්දී has been hari have been hari ගන්නවා helping verbs කටපාඩ මේ තියෙනවා a general strike කියදී have been the has been Has been. කියලා ගන්න ඒකම ක්‍රියාපදේ past participle ලියනවා launch කියන එකේ past participle ඒකමයි දියත් කරලා තියෙනවා කියන්නේ a general strike has been launched කවුද by the employees සේවකයන්ට කියන්නේ මොකද්ද employer එහෙම නෙමෙයි සේවකයාට කියන්නේ employee කියලා ඒ බහුවචනේ employees a general strike has been launched by the employees ඉතුරු ටිකක් තියෙනවා තව in the company right මේ වාක්‍යයත් ආකාර තුනකට විතර ලියන්න පුළුවන් එකක් තමයි මේ සර් ලියලා තියෙන්නේ a general strike has been launched by the employees in the company කියලා එහෙම නැත්නම් කෙනෙක් ලියලා තියෙන්න පුළුවන් a general strike in the company has been launched by the employees කියලා එහෙමත් හරි එහෙම නැත්නම් a general strike has been launched in the company by the employees කියලා ලියන්න ඔය තුනේ ඕනේ ආකාරයට ලියලා තියෙන්න පුළුවන් හරි right පුතාලා බලන්න raise your hand if you have written all these 5 passive voice sentences correctly වාක්‍ය පහම passive ඇත්තටම ආවකම to be honest raise your hand all the sentences are correct කියන නිවැරදිව ලියලා තියෙනවද right very good ඇත්තටම ලියන්න පුළුවන් වුණා නම් හොඳටම හොඳයි හරි ලියන්න පුළුවන් වෙන්න ඕනේ අපි ක්ලාස් එකේ සාකච්ඡා කරපු විදිහට right පුතා homework mark කරගන්න test 11 එකයි 12 එකයි 13 එකයි ඒ සියල්ල ඊළඟ සාකච්ඡා කරලා ඉවර කරන්න right
එහෙමනම් 5:35 වෙලාව මම 40ට පටන් ගන්නවා 9 වසරේ පන්තියේ සාමාන්‍ය පැයක් විතර ටියුට් ක්ලාස් එක කරන්නේ. අපි හෙට එනම් ක්ලාස් එකේදී හම්බෙමු. අර ලෙටර් රයිටින් එක අනිවාර්යෙන්. දෙවෙනියට දීපු ඉන්ෆෝමල් ලෙටර් එක. හරි සිංහල වාක්‍ය ටික WhatsApp group එකට එවලා තියෙන්නේ. ඒක පොතේ ලියාගෙන ලෑස්ති වෙන්න හෙට ඒක සාකච්ඡා කරන්න සහ ඉතුරුම ග්‍රැමර් ලෙසන් එකකුත් කරනවා අර ඉරිදා කරපු ඉතුරු ටික. හරි. රයිට් පුතාලා එවනම් අපි හෙට ක්ලාස් එකේදී හම්බෙමු. රයිට්. එවනම් good evening to you. See you tomorrow. Bye, sir. Thank you, sir. Bye, sir. Goodbye, sir. Good evening, sir. Bye, sir. Bye.